සියලු දෙනාම අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ 2020 වර්ෂයේ අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලැබුණ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ 14 වන ප්‍රශ්නයට පිළිතුරු ලියන ආකාරය. ඔයගලන්ට මෙතන දැක ගන්න පුළුවන් ආකාරයට 14 වන ප්‍රශ්නයට කොටස් දෙකක් අපිට ලැබෙනවා. A B යනුවෙන්. A කොටසට ලැබෙන්නේ ලිපියක් ලියන්න. ඒ වගේම B කොටසට අපිට ලැබෙනවා බාර් ග්‍රාෆ් එකක්, පයි chart එකක් හෝ ටේබල් එකක් විස්තර කරන්න. එතකොට 2020 දී ලැබිලා තියෙන්නේ බාර් ග්‍රාෆ් එකක්. 2020 දී ලැබිලා තියෙන්නේ බාර් ග්‍රාෆ් එකක්. අපි මේ මෙතන කොටස් දෙකක් තිබ්බට එක කොටසකට තමයි අපි පිළිතුරු ලියන්නේ. එක කොටසකට තමයි පිළිතුරු ලියන්නේ. එතකොට අපිට මේ ප්‍රශ්නය සඳහා ලකුණු 10ක් ලැබෙනවා. මේ ප්‍රශ්නය සඳහා අපිට ලකුණු 10ක් ලැබෙනවා. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ බාර් ග්‍රාෆ් එකට පිළිතුරු ලියන ආකාරය. අපි 2020 ප්‍රශ්න පත්‍රයේ තිබ්බේ මේ බාර් ග්‍රාෆ් එකට පිළිතුරු ලියමු. එතකොට අනිත් බාර් ග්‍රාෆ් එක කියන්නේ වෙන බාර් ග්‍රාෆ් එකක් ආවත් ওই විදිහටම මම මේ කියන කරුණු ටික ඔයගොල්ලෝ අනුගමනය කරොත් ලකුණු 10ම ලබා ගන්න පුළුවන් ආකාරයකට ඔයගලන්ට බාර් ග්‍රාෆ් එක විස්තර කරන්න හැකියාව ලැබේ. ඒ වගේම මතක තියාගන්න දැන් අපි බාර් ග්‍රාෆ් එකක් වෙන්න පුළුවන්, පයි chart එකක් වෙන්න පුළුවන්, ඊට පස්සේ ටේබල් එකක් වෙන්න පුළුවන්. මම මේ කියලා දෙන කරුණු ටික ඔයගලන්ට අනුගමනය කරන්න පුළුවන් නම් ඒ ඕනම එකකට සාර්ථකව ඒ කියන්නේ ඒක විස්තර කරලා බාර් ග්‍රාෆ් එක හරි පයි chart එක හරි ටේබල් එකක් හරි ලකුණු 10ක් ගන්න පුළුවන් විදියට විස්තර කරන්න ඕගලන්ට හැකියාව ලබා ගන්න පුළුවන්. මොකද දැන් බාර් ග්‍රාෆ් එකක්, පයි chart එකක්, ටේබල් එකක් ලියනකොට වෙනසක් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. බාර් ග්‍රාෆ් එකයි පයි chart එකයි අපි ලියනකොට සමහරවිට වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ අපිට ඔය එක වාක්‍යයක් විතර තමයි වෙනස් වෙන්නේ. නැත්නම් අනිත් ඒවා සේරම අපි දාන ඒවා තොරතුරු වෙනස් වෙන්න පුළුවන් එකින් එකට. හැබැයි අර ලියන ආකාරයේ එකම විදිහ අපිට අනුගමනය කරන්න පුළුවන්. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා. තුනෙන් බාර් ග්‍රාෆ්, පයි chart, ටේබල් මොකක් ලැබුණත් ඔයගලන්ට මේ කියලා දෙන කරුණු අනුගමනය කළොත් ඔයගලන්ට ඕනම බාර් ග්‍රාෆ් එකකට, පයි chart එකට එහෙම නැත්නම් ටේබල් එකක් විස්තර කරන්න හැකියාව ලැබේ. එහෙමනම් දැන් අපි ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න කලින් අපි මේ ප්‍රශ්නේ ඉස්සලා කියවලා තේරුම් ගන්න එපා නේද? කියවලා තේරුම් ගන්න එපා. ඔයගලන්ට පේනවා මම මෙතනට මේ ලොකු කරලා තියෙන්නේ. සමහරවිට මම මේක පොඩි කරොත් එහෙම ඔයගලන්ට සමහරට පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම මෙහෙම ලොකු කරලා තියෙන්නේ. අපි ඉස්සලා ප්‍රශ්නේ කියවලා තේරුම් අරගෙන ඊට පස්සේ පොඩි කරලා අවශ්‍ය නම් අපි ලියමු. right. ඊට පස්සේ බලමු දැන් ඉතින් මේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා වෙලා. right. The following bar graph shows extra activities done by grade 10 students of Vidyaloka Vidyalaya to improve their English language skills. Write a description about it. Use about 100 words. The following words will help you. Must, equal, least, more popular, less than, less popular. දැන් මේකෙන් කියන්නේ මොකක්ද කියලා අපි බලමුකෝ. The following bar graph shows. පහත සඳහන් bar graph එකෙන් පෙන්වන්නේ extra activities. ඒක කියන්නේ බාහිර ක්‍රියාකාරකම්. extra activities බාහිර ක්‍රියාකාරකම් done by grade 10 students of Vidyaloka Vidyalaya. විද්‍යාලෝක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුන් විසින් කරන බාහිර ක්‍රියාකාරකම්. ඇයි ඒගොල්ලෝ මේ බාහිර ක්‍රියාකාරකම් කරන්නේ? To improve their English language skills. ඒගොල්ලන්ගේ අර ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් වැඩි දියුණු කරගන්න. ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් වැඩි දියුණු කරගන්න තමයි මේගොල්ලෝ මේ බාහිර ක්‍රියාකාරකම් කරන්නේ. පැහැදිලිනේ? එතකොට අපි දැන් මේ ගැන තමයි මේකේ ඔය බාර් ග්‍රාෆ් එකේ විස්තර තියෙන්නේ. අපි එතකොට මේක බාර් ග්‍රාෆ් එක අධ්‍යයන කරමින් අපි විස්තරයක් ලියන්න ඕනේ.
වචන 100ක් විතර ඇතුළත් වෙන විදිහට අඩංගු වෙන විදිහට. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් අපි මේ බාර් ග්‍රාෆ් එක විස්තර කරනකොට අපි මේ පළමුවෙන්ම මේ ප්‍රශ්නේ දීලා තියෙන පළවෙනි වාක්‍යෙම අපිට යොදා ගන්න පුළුවන්. ඒක යොදා ගන්නවා අපි. ඒක යොදා ගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ the following කියන එක දාන්න එපා. මේ following කියන එක දාන්න එපා. following කියන්නේ පහත සඳහන්නේ. එතකොට අපි පහතින් එයාපව මේ බාර් ග්‍රාෆ් එක විස්තර කරන්නේ. එතකොට අපිට කියන්න බෑ following bar graph කියලා. ඒක නිසා ඔයගොල්ලන්ට මේ following කියන එක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ the එකත් එක the bar graph කියලා කියන්න පුළුවන්. the bar graph කියලා කියන්න පුළුවන්. ඕනම් this bar graph කියන්න පුළුවන්. මේ bar graph එක කියලා කියන්න පුළුවන්. එතකොට the above bar graph කියලා කියන්න පුළුවන්. ඉහත bar graph එක කියලා කියන්න පුළුවන්. the given bar graph කියලා කියන්න පුළුවන්. දී ඇති bar graph එක කියලා කියන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමති එකක් ඔයගොල්ලෝ යොදන්න. එතකොට හරි අපි the following කියන එක දාන්න එපා. ඒ වගේම දැන් මෙතන shows පෙන්නනවා කියලා කියන්නේ shows තියෙන්නේ වෙන වචනයක් වෙන්නත් පුළුවන් දුන්නත් ඒ වචනේ දාන්න. තේරුණාද? එතකොට එකම අදහස වගේ තමයි ඒ හැම එකම තියෙන්නේ. තේරුණාද? එතකොට දැන් අපිට මෙතන මේ වචන ටිකක් දීලා තියෙනවනේ මේ අපිට උදව්වට ගන්න කියන වෙලාව. මොනවද? must කියලා කියන්නේ වැඩිම, equal කියලා කියන්නේ සමාන, least කියලා කියන්නේ අඩුම, more popular කියන්නේ වඩා ජනප්‍රිය, less than කියන්නේ වඩා අඩු, less popular කියලා කියන්නේ ජනප්‍රිය අඩු කියන එක. නේද? ජනප්‍රිය අඩු කියන එක. එතකොට අපි මේ වචන හැම එකක්ම දාන්න අවශ්‍ය නැහැ. හැබැයි වචන මේවා යොදන්න ඕනේ. හැම එකක්ම දාන්න ඕනේ නැහැ. ඉතින් අපිට මේවා අවශ්‍ය වෙන විදිහට මෙතනනොත් වචන අපි යොදා ගන්න ඕනේ. හරි. අපි ඊට පස්සේ බලමුකෝ මේකේ මොනවද මේ බාර් ග්‍රාෆ් එකේ වෙන විස්තර තියෙන්නේ මොනවද කියලා. මෙතන තියෙනවා extra activities done by grade 10 students of විද්‍යාලෝක විද්‍යාලය. විද්‍යාලෝක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුන් විසින් කරන බාහිර ක්‍රියාකාරකම්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවා තියෙනවා number of students සිසුන් සංඛ්‍යාව. number of students සිසුන් සංඛ්‍යාව. මෙතන තියෙනවා activities. activities කියලා කියන්නේ ක්‍රියාකාරකම්. activities කියලා කියන්නේ ක්‍රියාකාරකම්. ඒකේ තියෙනවා watching films කියන්නේ චිත්‍රපටි නැරඹීම, taking part in competition තරඟවලට සහභාගී වීම, දැන් ඊට reading story books පොත් කතන්දර පොත් කියවීම, singing songs ගීත ගායනා කිරීම, ඊට පස්සේ making diary entries කියන්නේ දිනපොත් සටහන් කිරීම. ඒ වගේ ඒකට තමයි අපි making diary entries කියලා කියන්නේ. එතකොට දැන් මෙතන watch films කියලා නෑ, take part කියලා නෑ නේ. එතකොට දැන් watch films කියලා කියවනම් චිත්‍රපටි නරඹනවා. මේ watching කියපු ගමන් නැරඹීම වෙනවා. take part කියන්නේ සහභාගී වෙනවා. taking part කියලා කියන්නේ සහභාගී වීම. reading කියලා කියන්නේ කියවීම. singing කියලා කියන්නේ ගායනා කිරීම. තේරුණාද? ඒ විදිහට ing දැම්මට පස්සේ එකකට පස්සේ තේරුම හිමත් වෙනස් වෙනවා. එතකොට මේ බාර් ග්‍රාෆ් එකේ මේකට මේ ලයින් එකට මේකට අපි කියන්නේ vertical axis. ඒ කියන්නේ සිරස් අක්ෂය. සිරස මේ කෙලින් තියෙන එකට අපි කියන්නේ vertical axis. සිරස් අක්ෂය. එතකොට මේ හරහට තියෙන එකට අපි කියන්නේ horizontal axis. horizontal axis. ඒ කියලා කියන්නේ තිරස් අක්ෂය. මේක vertical axis එක, මේක horizontal axis එක. vertical axis කියන්නේ සිරස් අක්ෂය, horizontal axis කියන්නේ තිරස් අක්ෂය. එතකොට මේ vertical axis එකේ මොකද්ද මේ පෙන්නලා තියෙන්නේ? number of students සිසුන් සංඛ්‍යාව. number of students කියලා කියන්නේ සිසුන් සංඛ්‍යාව. ඊට පස්සේ horizontal axis එකේ මොනවද පෙන්නලා තියෙන්නේ? activities. නේද? ක්‍රියාකාරකම් පෙන්නලා තියෙන්නේ. දැන් සමහර බාර් ග්‍රාෆ් වල තියෙනවා මේකේ ඉතින් එතකොට මෙතන ප්‍රතිශත තියෙන percentage. එතකොට percentage කියලා මෙතන තියෙන්නේ. තේරුණාද? මෙතන number of students තියෙන්නේ. ඒකේ අපිට බාර් ග්‍රාෆ් එකේ දෙන එක මෙතන තියෙන්නේ. ඒකට අපිට ඒක එච්චර ගැටලුවක් නැහැ. තියෙන එක තමයි අපි ලියනකොට යොදාගන්නේ. තේරුණාද? ඊට පස්සේ දැන් මම ඔයගොල්ලන්ට කීවනේ අපි මේකේ මේ ප්‍රශ්න දීලා තියෙන කොටසම පළවෙනි කොටසම අපිට වාක්‍යෙම යොදා ගන්න පුළුවන් කියලා උත්තරේ දිනකොටත් විස්තරේ දිනකොටත් ඔන්න බලමු දැන් අපි. රයිට්? ඔන්න බලමු දැන් මම මේක දැන් අචුට්ට පොඩි කරන්නම්. හරි. දැන් මේක තමයි තියෙන්නේ ඔය තියෙන්නේ. රයිට්? තේරුණා? මේකනේ තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මම කියපු හින්දා මේක පොඩි වුණත් අපහැදිලි වුණත් හිතේ තියෙනවනේ අදහසක් තියෙනවනේ නේද? හරි. ඊට පස්සේ බලමු අපි ඔන්න බලන්න
ඔයගලන්ට පේනවා දැන් මෙතන කියලා තියෙනවා මේ this bar graph shows the extra activities done by grade 10 students of Vidyaloka Vidyalaya to improve their English language skills. මොකද්ද මේ කියන්නේ? This bar graph shows. මේ bar graph එකෙන් පෙන්නන්නේ බලන්න මෙතන දැම්මා this කියලා. මෙතන දැම්මා this කියලා. එතකොට this bar graph shows. මේ bar graph එකෙන් පෙන්නන්නේ බාහිර ක්‍රියාකාරකම් done by grade 10 students of Vidyaloka Vidyalaya. කියන්නේ විද්‍යාලෝක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුන් විසින් කරන බාහිර ක්‍රියාකාරකම් තමයි මේ graph එකෙන් මේ bar graph එකෙන් පෙන්නන්නේ. ඒගොල්ලෝ මේ බාහිර ක්‍රියාකාරකම් කරන්නේ මොකටද කරන්නේ? To improve their English language skills. To improve their English language skills. ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීම සඳහා තමයි මේගොල්ලෝ කරන්නේ. තේරුණාද? මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ to improve their English language skills. ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීම සඳහා. ඊට පස්සේ දැන් අපි ඒක පළවෙනි වාක්‍යයෙන් කියනවනේ. දැන් ඔය ප්‍රශ්නේ තිබ්බ ටිකනේ අපි මේ කීවේ. ප්‍රශ්නේ ටිකනේ කීවේ. හරි. ඊට පස්සේ අපි මේකෙන් කියන එක කියන්නේ මේ vertical axis එකනේ horizontal axis එකනේ තියෙන දේ කියන. මතක තියාගන්න මේ පිළිවෙල. right? අපි කියනවා මේ බලන්න. The vertical axis shows the number of students while the horizontal axis shows the activities. මොකද the vertical axis shows the number of students. vertical axis එකෙන් සිරස් අක්ෂයෙන් පෙන්වනවලු number of students සිසුන් සංඛ්‍යාව. while කියන්නේ අතරනේ the horizontal axis shows the activities. ඒ කියන්නේ තිරස් අක්ෂයෙන් ක්‍රියාකාරකම් පෙන්වන අතර while කියන්නේ අතර සිරස් අක්ෂයෙන් පෙන්වනවා සිසුන් සංඛ්‍යාව. තේරුණා නේද? දැන් බලන්න මෙතන අපි ඒක බලමුකෝ. මොන බලන්න the vertical axis shows මෙතින් the vertical axis shows කියලා මේක අපි කියන්නේ. ඒතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ the vertical axis shows. හරිද? ඊට පස්සේ මේකනේ කියන්නේ මේ activities එකනේ මේ ඊළඟට කියන්නේ. හරි. ඊට පස්සේ ඔන්න බලන්න. ඒතකොට අපිට කියන්නේ the vertical axis shows මෙතන තියෙන number of students. ඒතකොට the number of students. right? ඊට පස්සේ මෙතන තියෙනවා the horizontal axis shows activities. තේරුණාද? the vertical axis shows the number of students. හරිද? ඊට පස්සේ the horizontal axis shows the activities. දැන් ඒක එතකොට වාක්‍ය දෙකක්නේ. ඔන්න බලන්න දැන් ඒක අපි එකකින් කියන හැටි බලන්න while දාලා මේ බලන්න මෙතන තියෙන්නේ එහෙම මේ. තේරුණා නේද මේ? The vertical axis shows the number of students while the horizontal axis shows the activities. ඒ කියන්නේ තිරස් අක්ෂයෙන් ක්‍රියාකාරකම් පෙන්වන අතර සිරස් අක්ෂයෙන් සිසුන් සංඛ්‍යාව පෙන්වනු ලබනවා. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේකේ මෙතන තියෙන එකයි තමයි අපි එකෙන් කිව්වේ. ඊට පස්සේ මතක තියාගන්න ඔයගොල්ලෝ ඔන්න දැන් මේ පේලි දෙක කියන එකේ බලාගන්න. ඉස්සරම ප්‍රශ්නේ කොටස ලියවා කියනවා ඒකෙන් ඒක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අර vertical axis එකයි horizontal axis එකයි. ඊළඟට බලන්න. ඊට පස්සේ කියලා තියෙනවා මෙහෙම. There are 5 activities. Activities ක්‍රියාකාරකම් පහක් තියෙනවා. There are 5 activities. ක්‍රියාකාරකම් පහක් තියෙනවා. ඒවා වන්නේ watching films, චිත්‍රපටි නැරඹීම, taking part in competition, තරඟවලට සහභාගී වීම, reading storybooks, කතන්දර පොත් කියවීම, singing songs, ගීත ගායනා කිරීම and making diary entries. ඒ කියන්නේ දිනපොත් සටහන් කිරීම. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ තියෙනවනේ there are 5 activities. ක්‍රියාකාරකම් පහක් තියෙනවා. ඔයගොල්ලෝ තියෙන දේ ලියන්න මේ මෙතන තියෙනවනේ මේ පහක් තියෙන 1 2 3 4 5 there are 5 activities. දැන් ක්‍රීඩා ස්පෝර්ට්ස් එහෙම තිබ්බනම් there are 5 sports 6 sports. එහෙම තියෙන එක තමයි දාන්නේ. ඒවා හොඳට හිතට දාගන්න. එතකොට එක පාරෙන්ම bar graph, pie chart, table මොකක් ආවත් ඔයගලන්ට ලියා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට there are.
ඊට පස්සේ there are කියන්නේ තියෙනවා ඉන්නවා කියන එකනේ. එතකොට there are 5 activities. ඊට පස්සේ කියනවා they are ඒවා වන්නේ ඔය මේ තියෙන මේ ටිකම ලියන්න. මේ ටික ලියන්න හැම එකම මේක ලියන්න බෑ. ඒ දෙන බාර් graph එකේ තියෙන එක pie chart එකේ හරි bar graph එකේ හරි table එකේ තියෙන ටික ලියන්න. right? එතකොට ඒ ටික බලමු ලියන විදිහ මේ. They are watching films. ඒවා වන්නේ චිත්‍රපටි නරඹීම, taking part in competition, ඒ කියන්නේ තරඟවලට සහභාගී වීම, reading story books, කතන්දර පොත් කියවීම, singing songs, ගීත ගායනා කිරීම, and making diary entries. දිනපොත් සටහන් කිරීම. හරිනේ දැන්. ඔන්න මෙච්චරක් තියෙනවා. ඒවා තමයි මේ කියලා වොන් කීවා. මතක තියාගන්න දැන් ඕම් පිළිවෙල. දැන් ඔය මේ තුන්වෙනි ඒකනේ අපි කියන්නේ නේද? ඒ කියන්නේ දැන් මම පිළිවෙලක් කියනවනේ ඒක බලාගන්න හොඳට බලාගන්න අනිත් එකකුත් අනිත් ඒවා ලියනකොටත් ඔය පිළිවෙලටම එන්න තෝරගලන්ට වරදින්නේ නැහැ. ඊළඟට මොනවද කියන්නේ බලන්න. ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් ඔය ටික කීවට පස්සේ දැන් මේ බාර් graph එක තියෙනවනේ. ඔයගොල්ලෝ මෙතන ඊළඟට කියන්න වැඩිම එක. ඊළඟට කියනවා අඩුම එක. ඊළඟට කියනවා සමාන එක. මොකද කියන්නේ? වැඩිම එක කියනවා, අඩුම එක කියනවා, සමාන එක කියනවා. වැඩිම, අඩුම, සමාන. වැඩිම, අඩුම, සමාන. හරිද? ඒක මේකේ තියෙන ටිකනේ. ඊළඟට අපිට තවත් දෙයක් මෙහෙම කියන්න පුළුවන්. මොන බලන්න දැන් මම මොකද්ද කරන්නේ කියලා. මම මේ taking part in competitions කියන එකයි making diary entries කියන එකයි තෝරගන්නේ. එහෙම තෝරගෙන මම කියනවා taking part in competitions making diary entries වලට වඩා වැඩි කියලා කියනවා. taking part in competitions making diary entries වලට වඩා වැඩි කියලා කියනවා. එතකොට ඒ වාක්‍යය අපිට ලියන්න පුළුවන්. ඒ වගේම තව දෙකක් තෝරගෙන මම මෙහෙම කියනවා. අපි තෝරගමු singing songs එකයි taking part in competitions කියන එකයි ගමු. මම ඊට පස්සේ කියනවා taking part in competitions singing songs වලට වඩා අඩුයි. taking part in competitions singing songs වලට වඩා අඩුයි. ඒ විදිහටත් කියනවා. එතකොට ඔයගොල්ලෝ ඒ විදිහටත් වාක්‍ය දෙකක් හදාගත්තට පස්සේ තවත් වචන සංඛ්‍යාවක් ඔයගලන්ට වැඩි කරගන්න පුළුවන්. හරි. අපි එහෙමනම් ඔය දැන් කියපු විස්තරත් එක්ක ඊළඟට ලියන එක අපි බලමු කොහොමද අපි ලියන්නේ කියලා. දැන් පේනවා මෙතන මේ බලන්න. මෙතන තියෙනවා බලන්න මෙතන තියෙනවා according to the bar graph. according to the bar graph කියන්නේ bar graph එකට අනුව. according to the bar graph කියන්නේ bar graph එකට අනුව. The most popular activity is watching films while the least popular activity is making diary entries. මොකද්ද කියන්නේ? bar graph එකට අනුව ජනප්‍රියම ක්‍රියාකාරකම වන්නේ watching films චිත්‍රපටි නැරඹීම. while the least popular activity is making diary entries. while කියන්නේ අතර. ඒ කියලා කියන්නේ the least popular කියන්නේ ජනප්‍රිය අඩුම කියන එකනේ. ඒ කියන්නේ ජනප්‍රිය අඩුම making diaries වන අතර ජනප්‍රිය වැඩිම ක්‍රියාකාරකම වන්නේ චිත්‍රපට නැරඹීමයි කියලා කියනවා. ඒ කියන්නේ මේ graph එකට අනුව. තේරුණාද? ජනප්‍රියම the most popular activities watching films while the least popular activities making diary entries. while කියන්නේ අතර කියන එකනේ. ඒ කියලා කියන්නේ making diary entries අඩුම ජනප්‍රිය ක්‍රියාකාරකම වන අතර watching films චිත්‍රපට නැරඹීම ජනප්‍රියම ක්‍රියාකාරකම වෙනවා කියලා මෙතන කියනවා. එතකොට මෙතන පේන ඔයගලන්ට the most popular කියන්නේ ජනප්‍රියම, the least popular කියන්නේ ජනප්‍රිය අඩුම කියලා. එතකොට ඔයගලන්ට දැන් මේ අපි මේ while කියන එක දැන් මෙතන මේ එක වාක්‍යයක් නේ තියෙන්නේ. while එක අයින් කරලා මෙහෙම කියන්නත් පුළුවන් ඕනනම්. එතකොට අපි කියනවා කොහොමද? the most මේ according to the bar graph කියලා දාලා the most popular activities watching films. ඊට පස්සේ ඒක නැවතීම් ලකුණු තිබ්බා. ඊට පස්සේ the least popular activities making diary entries. එහෙම කියන්නත් පුළුවන්. එතකොට ඉතින් මෙහෙම ඔයගලන්ට while එක විතරනේ එක්ක අහුවෙන්නේ. එහෙම කියන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපිට අර අපි මේක ලියනකොට අපිට මොනවා හරි දෙයක් තේරුම් ගන්න ලියන්න ඒ කියන්නේ අපිට හොඳට තේරුම් ගන්න මේක ගැන විස්තර කරන්න හොඳට පුළුවන් කියලා බලන එක්කෙනාට තේරෙනවා නේද? ඒක නිසා එච්චර ලොකු දෙයක් නෙමෙයි while කියන එක දාන එක නේද? හරි. අරකින් වාක්‍ය දෙකක් වෙනවා. මේකෙන් දාවෙන් පස්සේ එක වාක්‍ය වෙනවා නේද? එතකොට ඒ වගේම මතක තියාගන්න the most popular activities watching films
කියලා ඔයගලන්ට මෙහෙමත් කියන්න පුළුවන් වුණා. ඒ වැඩිම මේකෙදී මේ වැඩි මේකනේ. The most popular activities watching films. ඔන්නම් කියන්න පුළුවන් it is 40 students කියලා කියන්නත් පුළුවන්. It is 40 students. ඊට පස්සේ මේකේ ප්‍රතිශතය එහෙම තිබ්බනම් it is 40% කියලා කියන්නත් පුළුවන්. It is 40% කියලා කියන්න පුළුවන්. ඒකට තවත් වචන දෙකක් තුනක් එක්ක වෙනවනේ නේද? එතකොට ඒක හොඳට මතක තියාගන්න. තේරුණාද? එතකොට ඔන්න බලන්න දැන් මෙතන තියෙනවා මේ the most popular activity is watching films කියලා දාලා එතන ඕනනම් ශීර්ෂ සංඛ්‍යාවක් කියන්න පුළුවන්. ඊට පස්සේ ආපහු the least popular activities making diary entries කියලා දාලා ඒකෙත් least තියෙන්නේ මොකද්ද? මේ එතකොට 10 නේ. it is 10 students කියලා කියන්න පුළුවන්. එතකොට තවත් ආයෙ වචන එක්ක වෙනවනේ. ඕනනම් එහෙම කියන්න පුළුවන්. ප්‍රතිශතය තියෙන දක්වලා තියෙන එක නම් ප්‍රතිශතය කියන්න පුළුවන් අපිට. තේරුණාද? ඊට පස්සේ බලන්නකෝ ඊළඟට මොකද්ද කියලා තියෙන්නේ කියලා. දැන් මම කිව්වා වැඩිම අඩුම කියලා කිව්වට පස්සේ සමාන කියන්න ඕනේ. වැඩිම අඩුම සමාන. දැන් ඔයගොල්ලෝ දැක්කනේ මෙතන සමාන තියෙනවනේ මේ තියෙන. වැඩිම කීවා ඊට පස්සේ අඩුම කිව්වා. ඒකෙම තිබ්බනේ. අපි කියවනේ. ඊට පස්සේ සමාන දෙක කියනවා. බලමු. ඒ කියන්නේ reading story books, singing songs. හරි. මම බලන්න ඒක ලියලා තියෙන හැටි කොහොමද කියලා වෙලා. And equal number of students. ඒ කියන්නේ සමාන සිසුන් සංඛ්‍යාව. And equal number of students කියලා කියන්නේ සමාන සිසුන් සංඛ්‍යාවක් read books and sing songs. පොත් කියවනවා, ගීත ගායනා කරනවා. And equal number of students read books and sing songs. සමාන සිසුන් සංඛ්‍යාවක් පොත් කියවනවා, ඒ වගේම ගීත ගායනා කරනවා. Right? එතකොට it is 30 students respectively. පිළිවෙලින් respectively කියන්නේ පිළිවෙලින් ශිෂ්‍යයින් 30යිලු. පිළිවෙලින් ශිෂ්‍යයින් 30 කියලා කියන්නේ මොකද දන්නවද? It is 30 students respectively. පිළිවෙලින් ශිෂ්‍යයින් 30යි. එතකොට ඒ කියලා කියන්නේ ඔන්න බලන්න reading story books 30යි 30 singing songs 30. ඒකයි පිළිවෙලින් කියලා කියන්නේ. මේක ඉස්සරලා ආවේ ඊළඟ මේක. තේරුණාද? දැන් අපි ප්‍රතිශතය තිබ්බනම් ඕනනම් percentage එක ලියන්නත් පුළුවන්. right? තේරුණාද? ඒ දෙන එක අනුව ඕගොල්ලෝ ලියන්න. මෙතන number of students තියෙන ඉඳ තමයි අපි මේක දාන්නේ සිසුන් සංඛ්‍යාව. percentage එහෙම තිබ්බනම් ඒ තියෙන එක ලියන්න ඕනේ. ඒක මතක තියාගන්න. හරි. ඊට පස්සේ ඊළඟට තියෙනවා reading story books is more popular than making diary entries. ඒ මොකද්ද කියන්නේ? reading story books කතන්දර පොත් කියවීම is more popular than වඩා ජනප්‍රියයිලු making diary entries. දිනපොත් සටහන් කරනවට වඩා. මොකද කියන්නේ? කතන්දර පොත් කියවන එක. reading story books is more popular. reading story books වඩා ජනප්‍රියයිලු is more popular මොකේට වඩාද? than making diary entries. ඒ කියන්නේ දිනපොතේ සටහන් කරනවට වඩා. ඒකනේ මේ තිබ්බේ. මේ බලන්න. මේ දෙක නෙමෙයි. මෙන්න බලන්න making diary entries මේක මොකද්ද? reading story books. එතකොට මේක වැඩි කියලා නෙවෙයි කියලා කියන්නේ නේද? එතකොට reading story books is more popular. වඩා ජනප්‍රියයිලු මේ making diary entries වලට වඩා. ඔය අර මම කලින් කීවනේ මේ වඩා වැඩි වඩා අඩුයි කියලා කියන්න පුළුවන් කියලා. ඒක තමයි මේ තියෙන්නේ. තේරුණාද? එතකොට මේකේ එකයි ලියලා තියෙන්නේ reading story books is more popular. වඩා ජනප්‍රියයි කියලා දෙකක් ආපහු සංසන්දනය කරලා වඩා ජනප්‍රිය අඩුයි කියලා තව එකක් සංසන්දනය කරලා කියලා නෑ. අපිට ඕන නම් ඒකත් එහෙමම ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ලියන්න පුළුවන් දෙකක් තෝරගෙන මේ අර less popular කියලා කියන්නේ more popular කියන අඩු ජනප්‍රිය කියන less popular කියලා දාන්න. මේකට වඩා මේක ජනප්‍රියභාවයෙන් අඩුයි. තේරුණාද? less popular than. තේරුණාද? ඒක දැම්ම නම් හරි. ඊට පස්සේ තියෙනවා so. ඉතින් නැත්නම් එම නිසා it is clear පැහැදිලි that these students මේ ශිෂ්‍යයින් prefer වඩාත් කැමති entertaining activities. entertaining activities කියලා කියන්නේ විනෝදාත්මක කටයුතු වලට. විනෝදාත්මක කටයුතු වලට ක්‍රියාකාරකම් වලට කැමති for improving their English language skills. ඒ කියලා කියන්නේ මොකද්ද? දැන් ඉතින් නැත්නම් එම නිසා මේක පැහැදිලි කියලා කියනවා ළමයි ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් දියුණු කරගන්න
මේ ශිෂ්‍යයින් වඩාත් කැමති කියලා කියනවා මොකද්ද? entertaining activities වලට කියන්නේ විනෝදාත්මක කටයුතු වලට ක්‍රියාවන් වලට මේගොල්ලෝ වඩාත් කැමති කියලා කියනවා. තේරුණාද කියපුද? දැන් ඒ වාක්‍ය අපි මේ ලියනකොට දැන් මේ අපි මේ බාර් ග්‍රාෆ් එක ලියනකොට හොඳ ආරම්භයක් තිබ්බා. ඊට පස්සේ මැදත් අපි හරියට ලීවා. ඊට පස්සේ දැන් අවසානයේත් අපි මේ ග්‍රාෆ් එක දිහා බලලා අවසාන වාක්‍යයත් අපි ලියන්න ඕනේ. එතකොට අපිට මේක පරීක්ෂා කරන එක්කෙනාට උනත් ආරම්භයක් තියෙනවා, මැද තියෙනවා, අවසානයක් ලස්සනට කරලා තියෙනවා කියලා පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනවා. ඒකයි මෙතන තියෙන්නේ මේ බලන්න කියලා තියෙන්නේ. It is clear. පැහැදිලි. මේ බාර් ග්‍රාෆ් එක දැක්කට පස්සේ පැහැදිලි that මේ බාර් ග්‍රාෆ් එකට අනුව that these students මේ ශිෂ්‍යයින් prefer entertaining activities. ඒ කියන්නේ විනෝදාත්මක කටයුතු වලට ඒ ක්‍රියාකාරකම් වලට කැමතිලු ඒගොල්ලන්ගේ භාෂා කුසලතාවයන් දියුණු කරගන්න. ඒ කියන්නේ භාෂා කුසලතාවයන් දියුණු කර ගැනීම සඳහා ඒගොල්ලෝ වඩාත් කැමති මොනවටද? entertaining activities වලට. විනෝදාත්මක කටයුතු වලට. ක්‍රියාකාරකම් වලට. ඒ මොකටද? ඒගොල්ලන්ගේ භාෂා කුසලතාවයන් දියුණු කර ගැනීම සඳහා. එතකොට ඒක තමයි අවසාන වාක්‍යය. තේරුණාද? එතකොට ඔයගොල්ලෝ එහෙම අන්තිමට වාක්‍යයක් මේ විදිහට ඔයගොල්ලෝ බාර් ග්‍රාෆ් එක පයි chart එකට ටේබල් එක දිහා බලලා එහෙම වාක්‍යයක් ලියන්න. එතකොට හොඳ අවසානයකුත් අපිට දැක ගන්න පුළුවන් නේද? right. එතකොට මේකෙන් කියන්නේ පැහැදිලි කියලා කියනවා මේ ශිෂ්‍යයින් වඩාත් කැමතිලු entertaining activities වලට කියන්නේ විනෝදාත්මක කටයුතු වලට නැත්නම් ක්‍රියාකාරකම් වලට ඒ මොකටද ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් දියුණු කර ගැනීම සඳහා මේ ශිෂ්‍යයින් entertaining activities වලට වඩාත් කැමතියි කියලා මේකෙන් කියන්නේ. එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට මේකෙන් බාර් ග්‍රාෆ් එකක් ලියන ආකාරය පිළිබඳ අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති. ඔයගොල්ලෝ මේ මං කියපුවා හොඳට අධ්‍යයනය කරලා නැවත නැවතත් මේක බලලා මම මේ කියපු පිළිවෙල ඔයගොල්ලෝ හිතේ තියාගන්න උත්සාහ කරන්න. එතකොට දැකපු ගමන් බාර් ග්‍රාෆ් එකක් වුණත්, පයි chart එකක් වුණත්, ටේබල් එකක් වුණත් ඉතා පහසුවෙන් ලියා ගන්න පුළුවන්. ඔය තුනම එකම විදිහට තමයි ලියන්නේ. අර පයි chart එක ලියනකොට සමහරවිට අර පේඩියක් විතර අපිට ලියන්න වෙන්නේ නැහැ. මේ බාර් ග්‍රාෆ් එකේ විස්තර කරන්න බාර් ග්‍රාෆ් එක විස්තර කරන්න යොදා ගන්න. පේඩියක් විතර ලියන්න බෑ. ඔය vertical axis horizontal axis ලියන්න බෑනේ. නේද? ඒක නිසා මගේ තවත් ඔය බාර් ග්‍රාෆ් පයි chart tables විස්තර කරපු වීඩියෝ එකක් තියෙනවා. අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් ඒකත් බලන්න පුළුවන්. ඒකට ඔයගොල්ලන්ට හොඳට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි මේ බාර් ග්‍රාෆ් පයි chart tables ගැන. එහෙමනම් අපි තවත් දවසක තවත් මේ වගේම ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්නයකින් සාකච්ඡා කරන වීඩියෝකින් හමු වෙමු.